Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. සුබ උදෑසනක් ළමයි. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Soft Logic Life ආයතනයත් එක්ක සිත FM එකතු වෙලා ඉදිරිපත් කරනු ලබන සිත FM ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක ආර්ථික විද්‍යාව විෂයේ අපි ගිය සතියේ කතා කරමින් හිටියේ මුදල් මැවීම සම්බන්ධයෙන්. මුදල් මැවීම කියන සංකල්පයට අදාළ මූලික සංකල්ප ටික අපි ගිය සතියේ සාකච්ඡා කරා. එදා අපි ඉගෙන ගත්ත ළමයි මුදල් සංචිතයක් කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ මොකක්ද? ව්‍යවස්ථාපිත සංචිතය කියන්නේ මොකක්ද? අධිසංචිතයක් කියන්නේ මොකක්ද කියන සංකල්ප ටික. ඉතින් අද මම වාංශ බැංකුවක් කොහොමද මුදල් මවන්නේ කියන එක පැහැදිලි කරන්නයි යන්නේ. මම පුංචි උදාහරණයක් ගන්නවා. හිතන්න එක්තරා වාංශ බැංකුවක් තියෙනවා. මේ වාණිජ බැංකුවට එක මිනිස්සෙක් එනවා මුදල් තැන්පත් කරන්න. මෙතනදී අපි හිතනවා මේ තැන්පත් කරන්නේ ඉල්ලුම් තැන්පතුවක් කියලා. මම අගයක් කියන්නම්. රුපියල් 10000ක තැන්පතුවක් ආරම්භ කරන්න තමයි මේ මිනිස්සයා වාංශ බැංකුවට එන්නේ. එතන වාංශ බැංකුවට ආවහම මේ මිනිස්සයාගේ නමින් අලුතෙන් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරලා ටෙලර් ගාවට ගිහිල්ලා මුදල් දීලා මේ තැන්පතුවේ ඩිපොසිට් කරනවා කියන්නේ එක පැත්තකින් වාංශ බැංකුවේ ලාච්චුවට රුපියල් 10000ක් හම්බ වෙනවා. ඒ කියන්නේ වාංශ බැංකුවේ සංචිත රුපියල් 10000ක් වෙනවා. ඒ වගේම වාංශ බැංකුව විසින් මේ පුද්ගලයාගේ නමින් ඉල්ලුම් තැන්පතුවක් ආරම්භ කරනවා. එතකොට දැන් වාංශ බැංකුවේ ඉල්ලුම් තැන්පතු රුපියල් 10000ක් තියෙනවා. මේ විදිහට තැන්පතු වටිනාකමට සංචිත වටිනාකම සමාන විදිහට තියාගත්තොත් ද්‍රවශීලතාවය නම් වාංශ බැංකුවේ ඉහළ අගයක් වාර්තා වෙනවා. මොකද තැන්පතු රුපියල් 10000යි සංචිත විදියට මුදල් සංචිතයක් තියාගෙන ඉන්නවා රුපියල් 10000. බැරි වෙලාවත් තැන්පත් කරපු මිනිස්සයා ආපහු මුදල් ගන්න ආවොත් ඉක්මනට මුදල් දෙන්න පුළුවන්. ඒකයි ද්‍රවශීලතාවයේ උපරිම අගයක් තියෙනවා කියලා කිව්වේ. හැබැයි අපි දන්නවා වාංශ බැංකුවක ද්‍රවශීලතාවය සහ ලාභදායීත්වය කියන අරමුණු දෙකම ඉටු කරගන්න තමයි වාංශ බැංකුවක් කටයුතු කරන්නේ. වාංශ බැංකුවේ මේ වෙලාවේ ද්‍රවශීලතාවයේ උපරිම වුණාට වාංශ බැංකුවේ සංචිත ප්‍රමාණය වාංශ බැංකුවේ තබා ගැනීම නිසා වාංශ බැංකුවට ලාභ උපයන්න බෑ. ලාභදායීත්වය බිඳුවයි. ඉතින් මෙන්න මේ නිසා වාංශ බැංකුවක් කල්පනා කරනවා තමන් ගාව තියෙන සංචිත වටිනාකමින් මුදල් වලින් මිනිස්සුන්ට ණය දීලා ලාභ ලබන්න. හැබැයි මේ වෙලාවේ වාංශ බැංකුව ණය දෙන්න උත්සාහ කරාට වාංශ බැංකුව සතුව තියෙන රුපියල් 10000ක සංචිත ප්‍රමාණය ණයට දෙන්න බෑ. මොකද අපි ගිය සතියේ ඉගෙනගත්ත ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා සංකල්පයක්. ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් කියනවා මහ බැංකුව මෙන්න මේ තැන්පතු වටිනාකමෙන් වාංශ බැංකුව සතුව තියෙන මෙන්න මෙච්චර ප්‍රතිශතයක් අනිවාර්යෙන් සංචිත විදියට තබාගත යුතුයි කියලා. මේ උදාහරණය අපි හිතමුකෝ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10%යි කියලා. එහෙනම් මහ බැංකුව කියන්නේ තැන්පතු රුපියල් 10000ක වටිනාකමෙන් 10%ක ව්‍යවස්ථාපිත සංචිතයක් අනිවාර්යෙන් වාංශ බැංකුව තබාගත යුතුයි කියලා. ඉතින් රුපියල් 10000න් 10%ක් කියන්නේ රුපියල් 1000ක මුදලක්. එහෙනම් ව්‍යවස්ථාපිත සංචිතේ රුපියල් 1000යි. දැන් මේ වෙලාවේ වාංශ බැංකුවේ රුපියල් 10000ක සංචිත තිබ්බට රුපියල් 1000ක සංචිත අනිවාර්යෙන් වාංශ බැංකුව මහ බැංකුවේ නීතියට අනුව තබාගත යුතුයි. එහෙනම් මහ බැංකුවේ නීතිය අනුව තබාගත යුතු රුපියල් 1000ට වඩා වැඩිපුර වාංශ බැංකුවේ දැන් සංචිත තියෙනවා තව රුපියල් 9000ක්. ඒක තමයි අපි ගිය සතියේ අධිසංචිතය කියලා ඉගෙන ගත්තේ. ඉතින් මෙන්න මේ වෙලාවේ වාංශ බැංකුව ණය දෙනවා නම් වාංශ බැංකුවට දෙන්න පුළුවන් වන ණය ප්‍රමාණය වෙන්නේ රුපියල් 9000යි. මේ මුදල් මැවීම පාඩමේ උපකල්පන කීපයක් තියෙනවා. ඒ උපකල්පන කීපයෙන් එකක් තමයි වාංශ බැංකුව සම්පූර්ණ අධිසංචිතය ණයට දෙනවා කියන එක. ඉතින් ඒ උපකල්පනයට යටත්ව තමයි අපි මෙතන මුදල් මැවීම කතා කරන්නේ. ඉස්සරහට ඒ උපකල්පන සියල්ල අපි නිවැරදිව ඉගෙන ගමු. ඉතින් මේ අවස්ථාවේ රුපියල් 9000ක අධිසංචිතය වාංශ බැංකුව විසින් ණයක් විදිහට පුද්ගලයෙක්ට දෙනවා. මේ පුද්ගලයෙක් ඇවිල්ලා ණය ගනිද්දී වාංශ බැංකුව විසින් පුද්ගලයාට ලාච්චුවේ තියෙන රුපියල් 9000 අරගෙන අතට ණය දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් වාංශ බැංකුවක් විසින් ණය දෙන්නේ අදාළ පුද්ගලයා නමින් ගිණුමක් ආරම්භ කරලා ඒ ගිණුමට අදාළ චෙක් පතක් නිකුත් කිරීම හරහා. ඉතින් මෙන්න මේ සිද්ධිය හරි පැහැදිලිව ළමයි අවබෝධ කරගත යුතුයි. මෙතනදී ඔන්න පුද්ගලයා වාංශ බැංකුවට එනවා. වාංශ බැංකුවට ආපු ගමන් ඒ පුද්ගලයාගේ නමින් ගිණුමක් ආරම්භ කරනවා. ඒ ගිණුමේ වටිනාකමක් වාර්තා කරනවා රුපියල් 9000ක. ඉතින් ඒ රුපියල් 9000ට අදාළ චෙක් පත තමයි එම පුද්ගලයාට දෙන්නේ. ඉතින් ඒ සිදුවීමේදී පුද්ගලයා නමින් තැන්පතුවක්
සටහන් කරනවා කියන්නේ රුපියල් 9000ක. දැන් වාණිජ බැංකුව සතු සම්පූර්ණ තැන්පතු වටිනාකම රුපියල් 19000යි. ඒ 19000 හැදිලා තියෙන්නේ අර මුල් අවස්ථාවේ පුද්ගලයා තැන්පත් කරපු රුපියල් 10000ක තැන්පතුවයි මේ ණයට දෙන්න හදන පුද්ගලයාගේ නමින් ආරම්භ කරන රුපියල් 9000ක තැන්පතු වටිනාකමයි. එහෙනම් සියලුම තැන්පතු වටිනාකම් රුපියල් 19000යි. වාණිජ බැංකුවේ ලාච්චුවේ සල්ලි තාම මුකුත් වෙලා නැහැ. සල්ලි ටික හැම තියෙනවා රුපියල් 10000ක සංචිත වාණිජ බැංකුවේ තියෙනවා. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. ඒ වගේම මං කිව්වා ණය දෙන්නේ චෙක් පතක් හරහා කියලා. ඉතින් අර තැන්පතුව සටහන් කළ රුපියල් 9000ක් ඊට අදාළ චෙක් පත අර පුද්ගලයාට ලබා දෙනවා. සාමාන්‍යයෙන් චෙක් පත කියන්නේ අපි පිළිගන්න ගනුදෙනු කළ හැකි ලියවිල්ල. බැංකුවක් විසින් ණයක් විදියට පුද්ගලයෙක්ට චෙක් පතක් නිකුත් කරාම ඒ චෙක් පත අතටගත් සැනින් ඔහු වගකීමකට යටත් වෙනවා ණය කියලා වාණිජ බැංකුවකට. ඉතින් වාණිජ බැංකුව රුපියල් 9000ක චෙක් එක අර පුද්ගලයාට නිකුත් කරාම අර පුද්ගලයා දැන් රුපියල් 9000ක ණයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයා වගකීමකට යටත් වෙනවා රුපියල් 9000කට. මොකද හේතුව සාමාන්‍යයෙන් පුද්ගලයෙක් විදියට අපි වාණිජ බැංකුවකින් ණයක් ගද්දී අපිට වගකීමක් අනික් පැත්තෙන් වාණිජ බැංකුවට ඒක වත්කමක්. ඉතින් අපි වගකීමට යටත් වෙනවා කියන්නේ රුපියල් 9000ක වාණිජ බැංකුව පැත්තෙන් ඒ දීපු ණය වාණිජ බැංකුවේ වත්කමක් රුපියල් 9000ක්. ඉතින් මේ වෙලාවේ වාණිජ බැංකුවේ ශේෂපත්‍රය දිහා බැලුවොත් වාණිජ බැංකුවේ වත්කම් පැත්තේ නිරූපණය වෙනවා සංචිත රුපියල් 10000ක මුදලක් සහ ණය කියලා රුපියල් 9000ක මුදලක්. එතකොට වත්කම් වල එකතුව රුපියල් 19000යි. වගකීම් පැත්ත බැලුවොත් රුපියල් 19000ක තැන්පතු තියෙනවා. 19000ක තැන්පතු කියන්නේ අර ආරම්භක අවස්ථාවේ පුද්ගලයා ඇවිල්ලා තැන්පත් කර රුපියල් 10000 තැන්පතුවයි ණය දුන්න අවස්ථාවේ අලුතෙන් ආරම්භ කරපු ගිණුමේ තැන්පතු වටිනාකම රුපියල් 9000යි. ඔය අවස්ථාවේ ශේෂපත්‍රයට අපි කියනවා ණය නිකුත් කළ විගස ශේෂපත්‍රය කියලා. මෙතනින් පස්සේ මේ මිනිස්සයා චෙක් එක අරගෙන හිතනවා අපි වෙනත් වාණිජ බැංකුවක ගිහිල්ලා තැන්පත් කරනවා කියලා. ඉතින් මෙතනදී වෙන්නේ මෙහෙමයි. ඒ මිනිස්සයා තමන් ගාව තියෙන චෙක් එක ගිහිල්ලා වෙනත් වාණිජ බැංකුවක තැන්පත් කරන්න යනවා. තැන්පත් කරන්න යද්දී චෙක් පත ටෙලර්ට දීලා නිෂ්කාශනය කරන්න බෑ. මොකද හේතුව මේ චෙක් පත වෙනත් වාණිජ බැංකුවක චෙක් පතක්. මේක නිෂ්කාශනය කරන්න මේ බැංකු අතර චෙක්පත් නිෂ්කාශනය කරන්න ලංකාවේ පිළිගත් ආයතනයක් තියෙනවා. ඒක තමයි ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. ඉතින් මේ චෙක් එක චෙක් බොක්ස් එකට දැම්මන් පස්සේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගමට තමයි මේ චෙක් නිෂ්කාශන කටයුත්ත පැවරෙන්නේ. ඉතින් මේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම කරන්නේ අර චෙක් එක නිකුත් කළ වාණිජ බැංකුවේ සංචිත වලින් රුපියල් 9000ක් අරගෙන මේ පුද්ගලයා තැන්පත් කරන්න අවශ්‍ය වාණිජ බැංකුවේ සංචිත වලට එකතු කරන එක. ඉතින් මේ වෙලාවේ අර චෙක්පත නිකුත් කරපු වාණිජ බැංකුවේ සංචිත රුපියල් 9000ක් අඩු කරනවා. ඒ සංචිත ප්‍රමාණය මේ තැන්පතුව තැන්පත් කළ යුතු බැංකුවට ලබා දෙනවා. ඉතින් මෙතනදී විශේෂිත දෙයක් වෙනවා. අර ණය දුන් වාණිජ බැංකුවේ ශේෂපත්‍රය ඔය කියපු ගැලපීමෙන් පස්සේ මෙහෙම වෙනවා. තැන්පතු වටිනාකම රුපියල් 19000න් දැන් තැන්පතු වටිනාකම රුපියල් 10000යි. හේතුව අර රුපියල් 9000ක් ලකුණු කරපු තැන්පතුවෙන් දැන් රුපියල් 9000 බැංකුව ගෙවලා ඉවරයි වෙනත් වාණිජ බැංකුවකට. ඒ මිනිස්සයාට ගේ account එකේ නිකුත් කරපු රුපියල් 9000ක තැන්පතු ශේෂය දැන් ඇත්තේ නැහැ. මොකද හේතුව ඒ චෙක් එක මාරු කරගෙන නිසා වෙනත් වාණිජ බැංකුවක ඒක මුදල ඩිපොසිට් වෙලා තියෙනවා. එහෙනම් තැන්පතු පැත්තේ නිරූපණය වෙන්නේ රුපියල් 10000ක් විතරයි. අර කලින් සංචිත චෙක්පත නිකුත් කරපු වාණිජ බැංකුවේ සංචිත රුපියල් 10000ක් තිබ්බා. ණය කියලා රුපියල් 9000කුත් තිබ්බා. මෙන්න මේ සංචිත 10000න් 9000ක් මේ බැංකුව විසින් ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම හරහා වෙනත් වාණිජ බැංකුවකට ගෙව්වා. ඉතින් 9000ක් ගෙව්වාම සංචිත ඉතුරු වෙන්නේ රුපියල් 10000ක් විතරයි. ණය කියන වත්කම වාණිජ බැංකුවට තියෙනවා අදාළ පුද්ගලයා ඇවිල්ලා ණය ආපසු ගෙවනකම්. එතකොට සම්පූර්ණ ශේෂපත්‍රයේ දිස් වෙන්නේ තැන්පතු වටිනාකම රුපියල් 10000යි, සංචිත වටිනාකම රුපියල් 1000යි, ණය වටිනාකම රුපියල් 9000යි විදියට. ඉතින් ඔන්න ඔය විදියට ණය දුන් වාණිජ බැංකුවේ ශේෂපත්‍රයේ බැලන්ස් වෙනවා.
ඔන්න ඔය ශේෂපත්‍රයට අපි කියනවා නිකුත් කළ චෙක්පත වෙනත් වාංශ බැංකුවක තැන්පත් කළ පසු ශේෂපත්‍රය කියලා. ඉතින් එතනින් ණය දුන් වාංශ බැංකුවේ කතාව ඉවරයි. හැබැයි දැන් අලුත් කොටසක් ඇවිල්ලා තියෙනවා. අර මිනිස්සයා තැන්පත් කරපු බැංකුවේ අලුත් තැන්පතුවක් දිස් වෙනවා රුපියල් 9000ක කියලා. ඒ වගේම මේගොල්ලන්ට සංචිතත් හම්බ වුණා රුපියල් 9000ක. සංචිත වටිනාකම රුපියල් 9000ක් විදියට දිස් වෙනවා. ඉතින් මේ බැංකුවේත් ඔය වගේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ක්‍රියාවලිය අපි කතා කරමු පුංචි විරාමයකට ගිහිල්ලා නැවතත් වැඩසටහනත් එක්ක එකතු වුණාට පස්සේ. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා. විරාමයට කලින් මම කිව්වා මුදල් මැවීම සම්බන්ධයෙන් පළවෙනි වාංශ බැංකුවේ ක්‍රියාවලිය සිදුවෙන එක. දෙවෙනි වාංශ බැංකුවේ පළවෙනි අවස්ථාවේ තමයි අපි ඉන්නේ. දැන්ට වාංශ බැංකුවේ තැන්පතු වටිනාකම රුපියල් 9000ක් සහ සංචිත වටිනාකම රුපියල් 9000ක් තියෙනවා. ඉතින් මෙතනත් තැන්පතු වටිනාකමට සමාන සංචිත වටිනාකමක් වාංශ බැංකුවේ තියෙනවා කියන්නේ සම්පූර්ණ සංචිත ප්‍රමාණය වාංශ බැංකුවේ තබාගෙන කියන එක. එතකොට ළමයි ද්‍රවශීලතාවය උපරිම වුණාට ව්‍යාපාරයට වාංශ බැංකුවට ලාභයක් එන්නේ නැහැ. ඉතින් වාංශ බැංකුවක් උත්සාහ කරනවා ලාභත් උපයන්න. ඒක නිසා වාංශ බැංකුව මෙතනදී අපි හිතනවා වාංශ බැංකුව ණය දෙන්න උත්සාහ කරනවා කියලා. ඉතින් ණය දෙන්න හදද්දී අර සෙන්ට්‍රල් බැංක් එකෙන් කියපු කතාව මතක ඇතිවාට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා නීතියක් දාලා තියෙනවා. වාංශ බැංකුවේ තියෙන තැන්පතු වටිනාකමෙන් මේ අවස්ථාවේ නම් මං කිව්වා 10%ක් කියලා 10%ක ප්‍රතිශතයකට අදාළ සංචිත ප්‍රමාණයක් අනිවාර්යෙන් වාංශ බැංකුවේ තබාගත යුතුයි කියලා නීතියක් දාලා තියෙනවා. ඒ සංචිත ප්‍රමාණයට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිතය කියලා. ඉතින් 9000ට 10% කියන්නේ 900. අනිවාර්යෙන් 900ක් සංචිත විදිහට තබාගත යුතුයි ණය දෙන්න උත්සාහ කරද්දී. ඉතින් දැන්ට සංචිත 9000ක් තියෙනවා. අනිවාර්යෙන් සංචිත 900ක් තියාගන්න ඕනේ කියන්නේ වැඩිපුර තියෙනවා සංචිත 8100. ඉතින් මේ වැඩිපුර තියෙන අධිසංචිතය 8100 තමයි මේ වෙලාවේ වාංශ බැංකුවට ණය දෙන්න පුළුවන්. මේ වාංශ බැංකුවට ණය ඉල්ලගෙන ඉල්ලුම්කරුවෙක් ආවහම ඒ පුද්ගලයාට මේ වාංශ බැංකුව විසින් ණය දෙනවා. ණය දෙද්දී වෙන කතාව අර කලින් වාංශ බැංකුවේ වගේමයි ඒ පුද්ගලයාගේ නමින් ණය වටිනාකමට අදාළ තැන්පතුවක් නිර්මාණය කරනවා. එතකොට මේ දෙවනි වාංශ බැංකුවේ අර මුලින් ආපු රුපියල් 9000ක තැන්පතුවට අමතරව මේ ණය වටිනාකමට අදාළ තැන්පතුවක් අලුතෙන් බිහි කරන නිසා 9000යි 8100යි 17100ක තැන්පතු වටිනාකමක් බිහි වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට චෙක්පතක් දෙනවා ණය විදිහට. චෙක්පතකින් තමයි ණය දෙන්නේ. මේ චෙක්පත ඔහුට දුන් වහම ඔහු විසින් ණයයි වාංශ බැංකුවට රුපියල් 8100. ඉතින් මෙතනදී වාංශ බැංකුවට රුපියල් 8100ක ණයවත්කමකුත් බිහි වෙනවා. මෙන්න මේ වෙලාවේ වාංශ බැංකුවේ ශේෂපත්‍රය දිහා බැලුවොත් ඒ ශේෂපත්‍රයට අපි කියනවා ණය දුන් විගස ශේෂපත්‍රය කියලා. ඒ ශේෂපත්‍රයේ නිරූපණය වෙනවා තැන්පතු වටිනාකම රුපියල් 17100යි සංචිත වටිනාකම රුපියල් 9000යි ණය වටිනාකම 8100යි. ඉතින් මේ පුද්ගලයාගේ අතට දෙන රුපියල් 8100ක චෙක්පත මේ පුද්ගලයා ගිහිල්ලා වෙනත් වාංශ බැංකුවක තැන්පත් කරනවා. වෙනත් වාංශ බැංකුවක තැන්පත් කරද්දී මේ කතා කරන්නේ අපි තුන්වෙනි වාංශ බැංකුව ගැන. තුන්වෙනි වාංශ බැංකුවේ ගිහිල්ලා තැන්පත් කරනවා. තැන්පත් කරද්දී මම කලින් කිව්වා චෙක් බොක්ස් එකකට දාන්නේ මේ චෙක්පත් නිෂ්කාශනය කිරීමේ කාර්යය සිදු කරන්නේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම. මේ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම චෙක්පත නිෂ්කාශනය කරද්දී කරන්නේ දෙවනි බැංකුවේ සංචිත වලින් රුපියල් 8100ක් අඩු කරගෙන තුන්වෙනි බැංකුවට ලබා දෙන එක. ඉතින් මෙතනදී අර දෙවනි බැංකුවේ තිබ්බ රුපියල් 9000ක සංචිත වලින් රුපියල් 8100ක් අඩු වෙනවා. එහෙනම් දෙවනි වාංශ බැංකුවේ ඉතුරු වෙන්නේ රුපියල් 900ක සංචිත විතරයි. සංචිත වලට අමතරව ණය කියලා රුපියල් 8100ක වත්කමකුත් තියෙනවා. තැන්පතු පත්ත බැලුවොත් දැන් රුපියල් 8100ට අදාළ තැන්පතු වගකීමෙන් මේ දෙවනි වාංශ බැංකුව නිදහස් වෙලා තියෙනවා. මොකද ඒ තැන්පතුවට අදාළ මුදල අනිත් වාංශ බැංකුවට දැනටමත් ගෙවලා ඉවර නිසා. ඉතින් රුපියල් 8100ක තැන්පතුව නිදහස් වුණාම අර මිනිස්සයා කලින් ඇවිල්ලා තැන්පත් කරපු රුපියල් 9000ක තැන්පතුව විතරක් ඉතුරු වෙනවා. ඉතින් චෙක්පත වෙනත් වාංශ බැංකුවක තැන්පත් කළ පසු ශේෂපත්‍රය අපිට දැක ගන්න පුළුවන්.
තැන්පතු වටිනාකම රුපියල් 9000කුත් ඒ වගේම සංචිත වටිනාකම රුපියල් 900කුත් ඒ වගේම ණය වටිනාකම රුපියල් 8100කුත්. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. තුන්වෙනි වාංශ බැංකුවේ ශේෂපත්‍රය දිහා බැලුවොත් සංචිත තියෙනවා රුපියල් 8100ක සංචිත ප්‍රමාණයක්. තැන්පතුව තැන්පත් වුන නිසා තැන්පතුව තියෙනවා රුපියල් 8100ක වටිනාකමක්. ඉතින් තුන්වෙනි ශේෂපත්‍රයේ තැන්පත් කළ විගස ශේෂපත්‍රයේ එහෙම පෙනෙද්දි එතනත් ආපහු සම්පූර්ණ තැන්පතු ප්‍රමාණය සංචිත විදියට තබාගෙන ඉන්නවා කියන්නේ ද්‍රවශීලතාවයේ උපරිම වුණාට ලාභදායීත්වයක් ඇත්තේ නැහැ. ඉතින් මේ තුන්වෙනි අවස්ථාවේ මේ වාංශ බැංකුවත් උත්සාහ කරනවා තැන්පතු වලින් ව්‍යවස්ථාපිත සංචිතය තියාගෙන අධි සංචිතය ණයට දෙන්න. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය තුන්වෙනි බැංකුව, හතරවෙනි බැංකුව, පස්වෙනි බැංකුව, හයවෙනි බැංකුව වගේ ඔහොම අඛණ්ඩව මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙතනදී වා දැක්කනම් හැම අවස්ථාවෙම බැංකුවක් ණය දෙද්දී ඉල්ලුම් තැන්පතු බිහි කරනවා. හැම බැංකුවක්ම ඉල්ලුම් තැන්පතු බිහි කරනවා. මේ කතාවේ මුලින් මිනිස්සෙක් රුපියල් 10000ක මුදලක් තැන්පත් කරන්නේ. ඒ තැන්පත් කරන මුදලින් විවිධ වටිනාකමින් යුක්තව තැන්පතු එක් වාංශ බැංකු බිහි කරන එකයි කරන්නේ. පළවෙනි වාංශ බැංකුව රුපියල් 9000ක අලුත් තැන්පතුවක් බිහි කරනවා ණය දීම හරහා. දෙවෙනි වාංශ බැංකුව රුපියල් 8100ක තැන්පතුවක් බිහි කරනවා ණය දීම හරහා. ඔය වගේ තුන්වෙනි වාංශ බැංකුව, හතරවෙනි වාංශ බැංකුව, පස්වෙනි වාංශ බැංකුව ඔය වගේ හැම වාංශ බැංකුවක්ම අලුතෙන් තැන්පතු බිහි කරනවා. ඔය ක්‍රියාවලිය ගිහිල්ලා අවසානයේ අධිසංචිතයේ බිඳුව වෙනකම්ම ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අන්න ඒ නිසයි කියන්නේ වාංශ බැංකු පද්ධතියක් ගත්තහම බැංකු ඔක්කොම එකතු වුනහම කීප ගුණයකින් මුදල් මැවීමක් සිද්ධ කරන්න පුළුවන් කියලා. මුදල් මැවීමක් සිද්ධ කරනවා කියන්නේ ඔය නිසා. සොෆ්ට් ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. මෙතන සැලකිලිමත් විය යුතු සහ අවබෝධ කරගත යුතු කරුණු කීපයක් තියෙනවා. පළවෙනි එක මේ කතාවේ තනි වාංශ බැංකුවක් සැලකුවහම තනි වාංශ බැංකුවට කරන්න පුළුවන් තමන්ගාව තියෙන සංචිතෙන් අධිසංචිතයේ ණයට දීම පමණයි. තමන්ගාව තියෙන සංචිතෙන් වැඩිපුර තියෙන අධිසංචිතයේ ණයට දෙන්න පුළුවන්. ඉතින් විභාගය ඔයාගෙන් තොරතුරු ටිකක් දීලා බැංකුවට දිය හැකි ණය ප්‍රමාණය කියලා ඇහුවොත් ඒ තැන්පතු වටිනාකමෙන් ව්‍යවස්ථාපිත සංචිතය බලලා ඒ වෙලාවේ අධිසංචිතයේ කොච්චරක් තියෙනවද කියලා වාංශ බැංකුවට ඒක හොයාගෙන ඊට පස්සේ ඒ අධිසංචිත ප්‍රමාණය ණයට දෙන්න පුළුවන් කියලා කියන්නේ. හැබැයි ඔයාගෙන් ඇහුවොත් තනි බැංකුවක කතාව කියන්නේ නැතුව මේ බැංකු පද්ධතියටම කොච්චර ණයමවන්න පුළුවන්ද? බැංකු පද්ධතියටම අලුතෙන් කොච්චර මුදල් බිහි කරන්න පුළුවන්ද කියලා තනි බැංකුවක් ගැන හිතන්නේ නැතුව අර පළවෙනි බැංකුව, දෙවෙනි බැංකුව, තුන්වෙනි බැංකුව, හතරවෙනි බැංකුව ඔය වගේ හැම බැංකුවක්ම කරන කටයුත්ත ගැන හිතන්න ඕනේ. ඉතින් අපිට ඔහොම මම කියපු විදියට පියවරෙන් පියවර ගියොත් සම්පූර්ණ කොච්චර මුදල් ප්‍රමාණයක් බිහි වෙනවද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අපිට එහෙම යන්නේ නැතුව එකපාර බැංකු පද්ධතියේ අවසාන තත්වයේ දක්වා ළඟා වුණාම කොච්චර මුදල් ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්ද කියලා හොයාගන්න පුළුවන්. ඒක තමයි මුල් අවස්ථාවේ තැන්පතු වටිනාකමින් ව්‍යවස්ථාපිත සංචිතය බලලා ඒ ව්‍යවස්ථාපිත සංචිතයයි මුදල් සංචිතයයි සංසන්දනය කරාම අධිසංචිතය එනවා. ඒ අධිසංචිතය වැඩි කරන්න ඕනේ තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන සංකල්පයෙන්. ආර්ථිකයක නැත්නම් බැංකු පද්ධතියක තැන්පතු ප්‍රසාරණ ගුණකය ගණනය කරන්නේ එකේ ඉලක්කම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයෙන් බෙදලා. උදාහරණයක් විදියට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10%යි නම් ඒ වෙලාවේ තැන්පතු ප්‍රසාරණ ගුණකය හොයන්නේ 1/10න් බෙදලා. එතකොට එනවා අපිට 10 අගයක්. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 5%යි නම් අපි 1/5න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා අගය 20යි කියලා. ඉතින් ඔන්න ඔය අධිසංචිතය තැන්පතු ප්‍රසාරණ ගුණකයෙන් වැඩි කරාම අවසාන වශයෙන් කොච්චර අලුත් ණය ප්‍රමාණයක් බිහි කළාද, කොච්චර අලුත් තැන්පතු ප්‍රමාණයක් බිහි කළාද කියලා අපිට හොයාගන්න පුළුවන්. හැමතිස්සෙම මතක තියාගන්න අලුත්ෙන් බිහි කරන ණය ප්‍රමාණය හුවත් අලුතෙන් බිහි කරන තැන්පතු ප්‍රමාණය හුවත් එකම අදහස. මොකද ණය බිහි කරන්නේ තැන්පතු හරහා ණය වටිනාකම තමයි අලුතෙන් බිහි වෙන තැන්පතු වටිනාකම කියන්නේ.
ඉතින් මම කියපු උදාහරණේ මුලින් පුද්ගලයෙක් ඇවිල්ලා රුපියල් 10000ක් තැන්පත් කරා. ඒ අවස්ථාවේ ව්‍යවස්ථාපිත සංචිතයේ 10%යි. ඒ අනුව ව්‍යවස්ථාපිත සංචිතයේ රුපියල් 1000ක මුදලක්. ඉතින් රුපියල් 10000ක් සංචිත තියෙද්දි ව්‍යවස්ථාපිත සංචිතයේ 1000යි කියන්නේ ඒ අවස්ථාවේ අධි සංචිතයේ රුපියල් 9000ක් තිබ්බා. මෙතන තැන්පතු ප්‍රසාරණ ගුණකය ගණනය කරොත් 110න් බෙදන්න ඕනේ. එතකොට අපිට එනවා තැන්පතු ප්‍රසාරණ ගුණකය 10යි කියලා. ඒ කියන්නේ 9000 වගේ 10 ගුණයකින් අලුතෙන් ණය දෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම රුපියල් 90000ක් ණය දෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම අලුතෙන්ම තැන්පතු බිහි කරනවා රුපියල් 90000. ඉතින් බැංකු පද්ධතියේ සම්පූර්ණ තැන්පතු බැලුවොත් අපිට රුපියල් ලක්ෂයක තැන්පතු බලා ගන්න පුළුවන්. මොකද අර ආරම්භයේ මේ පුද්ගලයා ඇවිල්ලා තැන්පත් කරන රුපියල් 10000ක මුදලයි ඒ හරහා වාණිජ බැංකු පද්ධතිය විසින් අලුතෙන් බිහි කරන රුපියල් 90000ක තැන්පතුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂයයි. මේ මුදල් මැවීමේදී අපි සල්ලි අච්චු ගැහුවේ නැහැ. ඒක නිසා කාසි හා නෝට්ටු විදිහට ගත්තොත් සම්පූර්ණ බැංකු පද්ධතියේ තියෙන්නේ අර පුද්ගලයා ඇවිල්ලා ආරම්භයේ ආපු පුද්ගලයා ඇවිල්ලා තැන්පත් කරපු මුදල් ටික විතරයි. ඒ කියන්නේ රුපියල් 10000ක මුදලක්. බැංකු පද්ධතියම සැලකුවාම අපි කතා කරා අලුතෙන් ණය බිහි කරන්න පුළුවන් කියලා රුපියල් 90000ක්. එතකොට සම්පූර්ණ ණය ප්‍රමාණය තියෙනවා 90000ක්. ඉතින් ওই තොරතුරුත් එක්ක අපිට සම්පූර්ණ බැංකු පද්ධතියේ ශේෂපත්‍රය නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නිර්මාණය කරොත් අපිට දැක ගන්න පුළුවන් සම්පූර්ණ බැංකු පද්ධතියේ ශේෂපත්‍රය ඇතුලේ සම්පූර්ණ තැන්පතු වටිනාකම රුපියල් ලක්ෂයකුත් සම්පූර්ණ සංචිත වටිනාකම රුපියල් 10000කුත් සම්පූර්ණ ණය වටිනාකම රුපියල් 90000කුත් තියෙනවා. ඔන්න ඕක තමයි මුදල් මැවීම කියලා කියන්නේ. බැංකුවක්ද බැංකු පද්ධතියක්ද කියන එක අනුව මුදල් මැවීමේදී ඔබ ලබා දෙන පිළිතුර වෙනස් වෙනවා. ඒක අනිවාර්යෙන් ඔයා මතක තියාගත යුතු දෙයක්. මේකේ මේ මුදල් මැවීමේදී උපකල්පන කීපයක් තියෙනවා. ප්‍රධාන උපකල්පන දෙකක් මම ඔයාලට පැහැදිලි කරා අතරතුර එකක් තමයි වාණිජ බැංකුව අධිසංචිත පවත්වාගෙන යන්නේ නැහැ කොයි වෙලාවත් සම්පූර්ණ අධිසංචිතය ණයට දෙනවා කියන එක. ඒ වගේම චෙක් පතක් ණය වශයෙන් දුන්නහම ඒ චෙක් පතේ තියෙන මුදල් බැංකු පද්ධතියෙන් පිටතට ගලාගෙන යන්නේ නැහැ. වෙනත් බැංකුවක තැන්පත් කරන දෙයමයි ගනුදෙනුකරු විසින් කරන්නේ. ඔයිට අමතරව තව දෙයක් කියන්න පුළුවන්. මේ බැංකු පද්ධතියට ඔයිට අමතරව පිටතින් මුදල් එන්නෙත් නැහැ කියලා අපි උපකල්පනය කරනවා. ඉතින් මෙන්න මේ උපකල්පන හරහා තමයි අපි මුදල් මැවීම සිද්ධ කරන්නේ. ඉතින් වාණිජ බැංකු පාඩමේ මුදල් මැවීම සම්බන්ධයෙන් ඔය කොටස් ටිකට අමතරව තව පුංචි ගැළපිලි කීපයක් තියෙනවා. ඒ කියන්නේ වාණිජ බැංකුවක සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම සිද්ධ වෙද්දී මුදල් මැවීමට මොකද වෙන්නේ? ඒ වගේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් වුනහම මුදල් මැවීමට මොකද වෙන්නේ? ඒ වගේම පුද්ගලයෙක් මුදල් ආපසු ගත්තොත් හරි මුදල් තැන්පත් කරොත් හරි මුදල් මැවීමට මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියන එක. මේ අවස්ථා ටික කතා කරමු අපි පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක එකතු වෙනවා. විරාමයට කලින් මම කිව්වා අවස්ථා තුනක් යටතේ වාණිජ බැංකුවල මුදල් මැවීමට බලපෑම් වන ආකාරය ගැන කතා කරනවා කියලා. එකක් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වෙනස් වීම, මහ බැංකුව සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම. අනිත් එක තමයි තැන්පත්කරුවෙක් මුදල් ආපසු ගැනීම සහ අලුතෙන් තැන්පත්කරුවෙක් මුදල් තැන්පත් කිරීම. මේ සංකල්ප තේරුම් ගන්න නම් ඔයා මෙන්න මේ කරුණු කීපය දැනගත යුතුයි. එකක් තමයි වාණිජ බැංකුවක ව්‍යවස්ථාපිත සංචිතයට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් තියෙද්දී, ඒ කියන්නේ අධිසංචිතයක් තියෙද්දී අපි ඉගෙන ගත්තා අධිසංචිතය වගේ කීප ගුණයකින් බැංකු පද්ධතියක් විදිහට ගත්තාම මුදල් මවන්න පුළුවන් කියලා. එතනදී ණය ප්‍රමාණය සහ තැන්පතු ප්‍රමාණය වැඩිවීමක් සිද්ධ වෙනවා බැංකු පද්ධතියේ. ණය කීප ගුණයකින් මවන්න පුළුවන්. ඒ අනුව ඒ වටිනාකමට සමාන තැන්පතු ටිකකුත් බිහි වෙනවා. ඔය වගේම මතක තියාගන්න වාණිජ බැංකුවක ව්‍යවස්ථාපිත සංචිතයට වඩා තියෙන සංචිත ප්‍රමාණය අඩුයි නම් අපි කියනවා ඒක ඌණ සංචිතයක් කියලා. ඒ කියන්නේ සංචිත මදි. ඒ වගේ වෙලාවට වාණිජ බැංකුවක් ඒ සංචිතය පියවා ගන්න දීපු ණය ආපසු රැස් කරනවා. අන්න ඒ වෙලාවට බැංකු පද්ධතිය ගැන හිතුවොත් බැංකු පද්ධතියේ කීප ගුණයකින් ණය අඩු වෙනවා. ණය එකතු කරගන්න නිසා. ඒ වගේම කීප ගුණයකින් තැන්පතු අඩුවීමකුත් සිද්ධ වෙනවා. ඉතින් අධිසංචිතයක් සහ ඌණ සංචිතයක් තියෙද්දි වෙන ක්‍රියාවලිය හරියට අවබෝධ කරගත්තොත්
අර මං කියපු අවස්ථා තුන පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අධිසංචිතය වගේ කීප ගුණයකින් ණය දෙද්දී අපි ඒකට බහුවිධ ප්‍රසාරණය කියන වචනේ පාවිච්චි කරනවා. ඌණ සංචිතයක් තියෙද්දි කීප ගුණයකින් ණය අඩු වෙද්දි, තැන්පතු අඩු වෙද්දි අපි ඒක බහුවිධ සංකෝචනය කියලා පාවිච්චි කරනවා. ඉතින් මම දැන් මුලින්ම කියන්න යන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය තියෙන අනුපාතයට වඩා අඩු කරොත් මුදල් මැවීම කොහොමද වෙනස් වෙන්නේ කියන එක. උදාහරණයක් ගත්තොත් ළමයි හිතන්න වාණිජ බැංකුවක තැන්පතු වටිනාකම රුපියල් ලක්ෂයක් තියෙනවා කියලා. මේ වෙලාවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 20%යි. හරියටම ව්‍යවස්ථාපිත සංචිතයේ රුපියල් 20000යි වාණිජ බැංකුවේ සංචිත විදියට තියෙන්නේ රුපියල් 20000ක් විතරයි. එතකොට වාණිජ බැංකුවේ සංචිත විදියට තියෙන්නේ රුපියල් 20000ක් විතරයි නම් අධිසංචිත නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ තවදුරටත් අලුතෙන් ණය දෙන්න බෑ. හැබැයි මේ සිද්ධියේදී වාණිජ බැංකුව වලට අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 20% සිට 10% දක්වා අඩු කරොත් ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය රුපියල් 10000ක් වෙනවා. හැබැයි මේ වෙලාවේ වාණිජ බැංකුවේ සංචිත තියෙනවා රුපියල් 20000ක්. ඒ කියන්නේ දැන් අධිසංචිතයක් තියෙනවා රුපියල් 10000ක්. ඉතින් මේ අධිසංචිතයේ ණයට දෙන්න පුළුවන් නිසා බැංකු පද්ධතියට පුළුවන් මේ අධිසංචිතයේ වගේ කීප ගුණයකින්. ඒ කියන්නේ දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% නිසා හරියටම 10 ගුණයකින් තම ණය ප්‍රමාණය සහ තැන්පතු ප්‍රමාණය වැඩි කරගන්න. එතකොට වාණිජ බැංකු පද්ධතියේ ණය ප්‍රමාණය 10 ගුණයකින් වැඩිවීමක් වෙනවා. රුපියල් 10000 වගේ 10 ගුණයක් කියන්නේ ලක්ෂයක්. ණය ලක්ෂයකින් වැඩි වෙනවා. ඒ වගේම තැන්පතුත් රුපියල් ලක්ෂයකින් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරාම මුදල් මැවීම සිද්ධ වෙන්නේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි කරත් ඒ විදිහටම වෙනවා. හැබැයි එතනදී වෙන්නේ ඌණ සංචිතයක් ඇති වෙලා බහුවිධ සංකෝචනයක් වෙන එක. ඊට පස්සේ මම පැහැදිලි කරොත් සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් මම මුලින්ම පැහැදිලි කරනවාට සුරැකුම්පත් මහ බැංකුව විසින් වාණිජ බැංකුවකින් මිලදී ගැනීමක් සම්බන්ධයෙන්. මේ සුරැකුම්පත් වාණිජ බැංකුවකින් මහ බැංකුව මිලදී ගනිද්දී වාණිජ බැංකුවල තියෙන සුරැකුම්පත් මහ බැංකුව පැත්තට ගලාගෙන එනවා. මහ බැංකුවෙන් සංචිත වාණිජ බැංකුව පැත්තට ගලාගෙන යනවා. එතනදී වෙන්නේ අර වාණිජ බැංකුවල තියෙන සංචිත ප්‍රමාණය වැඩිවීම හරහා අලුතෙන් අධිසංචිතයක් නිර්මාණය වෙලා ඒ අධිසංචිතයේ වගේ කීප ගුණයකින් ණය ලබා දීමට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් දැන් මේ වෙලාවේ අලුතෙන් නිර්මාණය වුණ අධිසංචිතයේ වගේ කීප ගුණයකින් ණය දෙන්න පුළුවන්. එතකොට ණය වැඩි වෙනවා කීප ගුණයකින්. ඒ වගේම තැන්පතු වැඩිවීමකුත් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුරැකුම්පත් විකුණද්දී මහ බැංකුව පැත්තේ ඉඳන් සුරැකුම්පත් වාණිජ බැංකුව පැත්තට යනවා. ඒ වගේම වාණිජ බැංකුව පැත්තේ ඉඳන් මුදල් මහ බැංකුව වෙතට ගලාගෙන එනවා. එතනදී වෙන්නේ වාණිජ බැංකුවේ තියෙන සංචිත ප්‍රමාණය අඩු වීමක්. සංචිත ප්‍රමාණය අඩු වුණාම ඌණ සංචිතයක් ඇති වෙලා තැන්පතු සහ ණය වටිනාකම් බැංකු පද්ධතියේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඊළඟ අවස්ථාව කතා කරොත් අලුතෙන් තැන්පත්කරුවෙක් මුදල් තැන්පත් කිරීම සහ තැන්පත්කරුවෙක් තැන්පත් කරපු මුදල් ආපසු ගෙවීම කියන අවස්ථා දෙක යටතේ මේ මුදල් මැවීම වෙනස් වීමක් වෙනවා. තැන්පත්කරුවෙක් අලුතෙන් මුදල් තැන්පත් කරොත් තැන්පතු වටිනාකම වැඩි වෙනවා, සංචිත වටිනාකම වැඩි වෙනවා. ඒ අනුව දැන් තැන්පතු වටිනාකමෙන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය බැලුවහම ව්‍යවස්ථාපිත සංචිතයට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් බැංකුවේ පවතිනවා. එතකොට ඒ අධිසංචිතය බැංකු පද්ධතියක නිසා කීප ගුණයකින් ණය දීලා ණය මැවීමක් සහ අනිත් පැත්තෙන් තැන්පතු බිහි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම බැංකු පද්ධතියක තියෙන මුදල් ප්‍රමාණයක් තැන්පත්කරුවෙක් පිටතට ගත්තොත් එතකොට තැන්පතු වටිනාකම අඩු වෙනවා, සංචිත වටිනාකමත් අඩු වෙනවා. ඒ හරහා ඌණ සංචිතයක් නිර්මාණය වෙලා ණය කීප ගුණයකින් අඩුවීමක් සහ තැන්පතු කීප ගුණයකින් අඩුවීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය අවස්ථා ටික යටතේ මුදල් මැවීම වෙනස් වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි අපි සලකා බැලුවේ. ඉතින් ළමයි මුදල් මැවීම කියන කොටසේ ඔය සංකල්ප ටික මෙතනින් ඉවරයි. අතන වාණිජ බැංකු කියන පාඩම මෙතනින් අවසන් වෙනවා. අපිට ඊළඟ සතියේ කතා කරන්න තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව ගැන. ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු මොනවාද? ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් මොනවාද? මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද හැසිරෙන්නේ? විශේෂයෙන් පොලී අනුපාත කොරිඩෝව කියන්නේ මොකක්ද? ඒ වගේම මේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව කියන්නේ මොකක්ද? ඔන්න ඔය වගේ ගොඩාක් වැදගත් සංකල්ප කීපයක් අපි ලබන සතියේ සාකච්ඡා කරනවා. එහෙමනම් ළමයි අපි නැවතත් ලබන සතියේ මුණ ගැහෙමු. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. සොෆ්ට්ලොජික් ලයිෆ් සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ට්ලොජික් ලයිෆ්.